හරි අන්තිම ටික තියෙන්නේ අර ස්ථිති විද්‍යුතය පාඩමේ එතකොට මේක නම් ප්‍රක්ටිකල් නැහැ හරි අන්තිම පාඩම තියෙන ධාරිත්‍රක් ගැන අපි බල මේ නොට්ටේ දැන් ෆොටෝකොපි කරගන්න තියෙන්නේ හරි ධාරිත්‍රක පාවිච්චි කරන්න ආරෝපන ගබඩා කරන්න එකන අවශ්‍ය වෙලාවිදි ආරෝපන ගබඩා කරනවා ඒ වගේම ආරෝපන නිදහස් කරනවා ආරෝපන ගබඩා කර තබාගත හැකි අවශ්‍ය විට ආරෝපන නිදහස් කරන සන්නායක වලින් සාධන ලද ස්ථිති විද්‍යුත් උපකරණය ධාරිත්‍රකයක් ලෙස හැඳින්වේ. හරි සාමාන්‍යයෙන් ධාරිත්‍රකයක් හදාගන්නේ සන්නායක තහඩු දෙකක් පාවිච්චි කල්ලා සන්නායක තහඩු දෙකක් මැද විද්‍යුත් පරිවාරක ද්‍රව්වයක් දාලා තමයි ධාරිත්‍රකයක් හදාගන්නේ. එතකොට එක තහඩුවක තමයි ආරෝපන රඳවන්නේ අනිත් තහඩුව භූගත කරනවා මේ තින් තහඩු දෙක තියෙනවා මැද තියෙනවා පාර විද්‍යුත් ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය තියෙනවා ඊට පස්සේ මෙන්න මේ එකක් භූගත කරනවා මේදී එකක් භූගත කරනවා මේක නම් භූගත කරලා තියෙනවා මොකද්ද මෙන්න මෙයානේ භූගත කරලාදී මෙන්න මෙයා තමයි භූගත කරලා තියෙන්නේ මෙයාට තමයි ආරෝපන දීලා තියෙන්නේ කියන්නේ මෙන්න මේ ධනගිව් කියන තාඩුවේ තමයි ආරෝපන ගබඩා කරලා තියෙන්නේ මෙයා භූගත කළා මේ තහඩු දෙක සම්බන්ධ වෙලා නැහැ එකිනෙක තහඩු දෙක එකිනෙක සම්බන්ධ වෙලා නැහැ මැද පාර විද්‍යුත් ද්‍රව්‍ය වලින් තමයි මේ දෙක වෙන් වෙලා තියෙන්නේ හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පාර විද්‍යුත් ද්‍රව්‍ය සඳහා උදාහරණ මේකෙදි නම් ගන්න ගොඩක් වෙලාවට පාර විද්‍යුත් ද්‍රව්‍ය සඳහා එක එක ඒවා ගන්නවා අන්න එතන කොටස වැදිලා නෑනේ චුට්ටයි ඉන්න එතන පාර විද්‍යුත් ද්‍රව්‍ය සඳහා උදාහරණ කියන එක වැදිලා නෑනේ එතන ලියාගන්න වාතය ප්ලාස්ටික් ඉටි කඩදාසි තෙල්වැනි විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය අන්න එක ලියාගන්න වාතය ප්ලාස්ටික් එතන් නිකං තියෙන මොනාද විද්‍යුත් සන්නායක මොනාද පරිවාරක් කියලකුත් විද්‍යුත් පරිවාරක වලට උදාහරණ වාතය ප්ලාස්ටික් ඉටි තෙල් වගේව තමයි පරිවාරක විදිහට පාවිච්චි කරන්න හරි මේක තමයි ධාරිත්‍රකයක පරිපත්ත සංකේතේ මතගන විචල්්‍ය ප්‍රතිරෝධකයේ අඳිනවා නිකම් ප්‍රතිරෝධකය අඳිනවා ඒක මෙන්න හිරක්ගහ මෙම ප්‍රතිරෝධකය අඳිනවා ප්‍රතිරෝධකයද මෙන්න හිරක්ගහනවනේ ඒවගේමතයි විචල්ල ධාරිත්‍රක මේ ඒ විදිහටම තියෙනවා එකන්නේ ඒක පුළුවන් අපිට පුළුවන් අවශ්‍ය ධාරිතාවය වෙනස් කරගන්න හරි අපි යම් පල්ලහට සබි කතා කරන ධාරිත්‍රකයක ධාරිතාවය ගැන කියන්නේ එයාට කොච්චර ආරෝපන ප්‍රමාණයක් එයාගේ රඳවලා තියන්න පුළුවන්ද කියන එක මෙන්න මේ සමීකරණ පාවිච්චි කරනවා මේක හොඳට මතක තියාගන්න Q සමානයි CV කලින් සම්බුණා දරොතන C උක්තකරොත් එහෙම C කියන්නේ ධාරිතාවයනේ C උක්තකරොත් එහෙම Q බෙදීම V තමයි ධාරිතාවය වෙන්නේ ධාරිත්‍රකයේ තහඩු අතර 1 වෝල්ට් විභවාන්තරයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ආරෝපන ප්‍රමාණය ධාරිතාවය කියලා අපි කියනවා 1 වෝල්ට් විභවාන්තරයක් ඇති කරන්න
ඕන ආරෝපණ ප්‍රමාණයට තමයි අපි ධාරිතාවය කියලා කියන්නේ. හරිනේ. එක මතක තියාගන්න. ධාරිත්‍රකේ තහඩුව අතර 1 වෝල්ට් විභවාන්තරයක්. තහඩු දෙක අතර 1 වෝල්ට් විභවාන්තරයක් ඇති කරන්න ඕන ආරෝපණ ප්‍රමාණයට අපි කියනවා ධාරිත්‍රකේ ධාරිතාවය කියලා. එතකොට විද්‍යුත් ධාරිතාවය මනින ඒකක තමයි මොනවාද? ෆැරඩ්. ධාරිතාවය මනින ඒකකේ ෆැරඩ්. හරි. ධාරිතාවය මනින ඒකකේ ෆැරඩ්. ඒකත් මතක තියාගන්න. ෆැරඩේ ෆැරඩේ එකකෙන් තමයි ෆැරඩේ මනින්නේ. මයික්‍රෝ ෆැරඩ් වගේ එකක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. මිලි ෆැරඩ්, නැනෝ ෆැරඩ්, පිකෝ ෆැරඩ් මේ උපසර්ග ටිකත් එක්ක තමයි ගොඩක් වෙලාවට ඔක යෙදෙන්නේ. සාමාන්‍යයෙන් ධාරිතාවයේ ෆැරඩ් වලින් ඉදිරිපත් කළ විට එය විශාල අගයක් වැවිනි. ඉහත උපසර්ග භාවිතයෙන් ධාරිතා අගයන් ඉදිරිපත් කරයි. ඔන්න මයික්‍රෝ, නැනෝ වගේ උපසර්ග පාවිච්චි කරනවා. මොකද ධාරිතාවය කියන්නේ ඉතා කුඩා අගයක්. හරිනේ. ඒකට ධාරිතාවය කියන එක නිර්වචනයත් මතක තියාගන්න. 1 වෝල්ට් විභවාන්තරයක් ඇති කරන්න අවශ්‍ය ආරෝපණ ප්‍රමාණයට තමයි ධාරිතාවය කියන්නේ. හරි. අපි දැන් කතා කරමු ධාරිත්‍රක මූල ධර්මය. කොහොමද ධාරිත්‍රකයක ධාරිතාවයක් ඇති කරන්නේ කියලා. ඒ කියන්නේ කොහොමද ආරෝපණ ගබඩා කරන්නේ කියලා. බලන්න පළවෙනි රූපේ. එක තහඩුවක ධන ආරෝපණ ටිකක් තියෙනවා. එතකොට ඒ තහඩුවේ ඇතිවන විභවයට අනුකූලව තමයි මෙන්න මේ තීට උත්ක්‍රමණය ඇති වෙන්නේ. අන්න එක ටිකක් මතක තියාගන්න ඕන දෙයක්. මේ කියන්නේ ආරෝපණ ප්‍රමාණයත් එක්ක විභවය වෙනස් වෙනවා. විභවයට අනුකූලව තමයි දෙකට කියන ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ එයාගේ තීට කෝණය වෙනස් වෙන්න. මෙන්න මේ තීට කෝණය වෙනස් වෙන්න විභවයට අනුරූපව. මේක හොඳට මතක තියාගන්න. විභවයට අනුරූපව තමයි තීට කෝණය වෙනස් වෙන්නේ. ආරෝපණ ප්‍රමාණය නෙමෙයි. කලින් විස්තර කිරීම වලදී ඔක ආරෝපණ ප්‍රමාණයත් එක්ක සංසන්දනය මේ සම්බන්ධ කරලා තමයි විස්තර කරේ. හැබැයි මෙතන ඉඳන් මතක තියාගන්න ඕන දේ තමයි, අලුතෙන් ඉගෙන ගන්න ඕන දේ තමයි ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයක දර්ශකයේ උත්ක්‍රමණය තීට කෝණය වෙනස් වෙන්නේ විභවයට අනුරූපව කියලා. එතකොට මෙන්න මේ පළවෙනි අවස්ථාවට වඩා මෙන්න මේ දෙවෙනි අවස්ථාව මොකද්ද කරලා තියෙන්නේ? ඍණාරෝපිත තහඩුවක් ගෙනත් තියෙනවනේ. B කියන තහඩුවක් තියලා තියෙනවා. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? කෝණය අඩු වෙලා. කෝණය අඩු වෙලා කියන්නේ මොකද්ද? කෝණය අඩු වෙලා කියන්නේ විභවය මොකක්ද වෙලා තියෙන්නේ දෙවෙනි අවස්ථාවේදී? විභවය අඩු වෙලා. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ විභවයට වඩා දෙවෙනි අවස්ථාවේ විභවය අඩු වෙලා. අයියේ කෝණය අඩු වෙලා කියන්නේ විභවය අඩු වෙලා. හරි. අපි ගමු පල්ලෙහාට. එක රූපයේ පරිදි ඒ තහඩුව ධන කිව් ආරෝපණයක් ලබා දී ඇති අතර ඒ ස්වර්ණපත්‍ර දර්ශකය තැටිය හා සම්බන්ධ කර ඇත. එවිට දර්ශකයේ පත්‍රවල සිදුවන උත්ක්‍රමණය වස්තුවේ විභවය පිළිබඳ විනුවකි. එක හයිලයිට් කරගන්න. දැන් දෙක රූපයයි පරිදි ඒ තහඩුව සමීපයට භූගත කරන ලද B තහඩුව ගෙන එන විට දර්ශකයේ පත්‍රවල උත්ක්‍රමණය අඩුවන බව නිරීක්ෂණය වේ. එතකොට භූගත කරපු තහඩුවක් තමයි ගේන්නේ. හරිනේ. එයා මුලින් ආරෝපණයට දාලා නෙමෙයි ගේන්නේ. එයා ආරෝපණය වෙනවා අර ඒ තහඩුවේ තියෙන ආරෝපණ නිසා. හරිනේ. B තහඩුවේ ප්‍රේරිත ආරෝපණයක් තමයි ඇති වෙන්නේ. බලන්න. මෙහිදී සිදුවන්නේ B තහඩුවේ ප්‍රේරිත ඍණ ආරෝපණ මගින් ඒ තහඩුව මත අධිස්ථාපනය කරන ඍණ විභවය නිසා. ඒ තහඩුවේ තියෙන ආරෝපණ නිසා තමයි B තහඩුවේ ඍණ විභවයක් අධිස්ථාපනය කරන්නේ. ඒ හින්දා
ඒ තහඩුවේ සමස්ත ධන විභවය අඩු වෙනවා. Q සමානයි CV ට අනුව ආරෝපණ ප්‍රමාණය නියතයක්නේ. Q නියත විට විභවය අඩුවන විට ධාරිතාවය වැඩි වෙනවා. එනම් ආරෝපණ ගබඩාකර තබා ගැනීමේ හැකියාව හෙවත් ධාරිතාවය වැඩි කළ හැකිය. විභවය අඩු කරද්දි ධාරිතාවය වැඩි වෙනවා. මොකද ආරෝපණ ප්‍රමාණය නියතයි. අපි පිටින් ආරෝපණ දුන්නේ නැහැ. එසේ නොවුනහොත් වැඩි ආරෝපණ ප්‍රමාණයක් ගබඩාකර තබා ගැනීම සඳහා ධාරිත්‍රකවල වර්ගඵලය වැඩි කර යුතුයි. ඔයා දැකලා ඇති ධාරිත්‍රක මහා ලොකු නැහැ. මෙච්චරක් විතර තියෙන්නේ. වතුර ටැංකිය වල තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ ගෙදර වතුර ගහන වතුර ටැංකියක් ඇතුලේ තියෙනවා ධාරිත්‍රකයක්. මෙන්න මෙච්චරක් විතර මේ පෑනේ මෙච්චරක් විතර ධාරිත්‍රකේ මෙච්චරක් විතර. ඒකෙන් කරන්නේ අර මේ ස්ටාර්ට් එකට අධික අපි කලින් පාඩම් වලදී කතා කරා මොටරයක් ස්ටාර්ට් වෙන්න ආරම්භයේදී අධික ධාරාවක් ඕනේ. ඔය 230 වෝල්ට් වලින් ඒ අධික ධාරාව එකපාරට ලබා ගන්න අමාරුයි. ඒක හින්දා ධාරිත්‍රකයක ආරෝපණ ගබඩා කරලා ඒ ආරෝපණ ටිකත් එකපාරට විසර්ජනය කළා තමයි ඔය අවශ්‍ය මෝටරේ පණ ගන්නන්න අවශ්‍ය ආරෝපණය ලබා ගන්න. ඒ හින්දා අපේ ඔය ගෙදර ෆෑන් වල මෝටර් තියෙන හැමතැනම ධාරිත්‍රක තියෙනවා. හරිනේ. එතකොට ආරෝපණ ගබඩා කරගන්න එක තමයි වෙන්නේ. මේකෙදී තහඩු දෙකක් පාවිච්චි කරන්න, එකක් භූගත කරපු එක. එතකොට තමයි අපිට පුළුවන් විභවය අඩු කරන්න. හරිනේ. විභවය අඩු කරලා වැඩි ආරෝපණ ප්‍රමාණයක් ගබඩා කරවන්න පුළුවන්. හැබැයි අපි එහෙම නොකරොත් එක තහඩුවක් විතරක් පාවිච්චි කරොත් එහෙම අපිට විශාල වර්ගඵලයක් ගන්න වෙනවා. එහෙම ප්‍රායෝගිකව අමාරු හින්දා තමයි ඔය එක තහඩුවක් වෙනුවට තහඩු දෙකක් පාවිච්චි කරලා විභවය සමස්ත විභවය අඩු කරලා ධාරිත්‍රාවය වැඩි කරන්නේ. හරිනේ. Q සමානයි CV ට අනුව Q නියත විට V අඩු වන විට C වැඩි වේ. නම් ආරෝපණ ගබඩා කර තබා ගැනීමේ හැකියාව හෙවත් ධාරිතාවය වැඩි කළ හැකිය. එසේ නොවුනහොත් වැඩි ආරෝපණ ප්‍රමාණයක් ගබඩා කර ගැනීම සඳහා ධාරිත්‍රකවල වර්ගඵලය වැඩි කළ යුතුයි. හරි. මේක හරි. අපි මේකෙදි කතා කරන්නේ සමාන්තර තහඩු ධාරිත්‍රක ගැන. සමාන්තර සන්නායක තහඩු දෙකක් අතර අවකාශය පාර විද්‍යුත් ද්‍රව්‍ය වලින් පුරවා එක් තහඩුවක් භූගත කර අනෙකේ ආරෝපණ රැඳවීමෙන් සමාන්තර තහඩු ධාරිත්‍රකයක් නිපදවා ගන්න ලැබේ. එතකොට එකක් භූගත කරන අනිත් එකේ තමයි ආරෝපණ රඳවන්නේ. මැද පාර විද්‍යුත් ද්‍රව්‍ය ටිකක් තියෙනවා. හරි. සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය රඳා පවතින සාධක 3ක් තියෙනවා. 3ක්. පළවෙනි එක පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතිනවා. දෙවෙනි එක තහඩු අතර පරතරය D. ඒ පෘෂ්ඨ වර්ගඵලය දෙක තහඩු අතර පරතරය 3 හදලා තියෙන මාධ්‍ය පාරවේදීතාවය. ඒ කියන්නේ තහඩු දෙක අතර මොකක්ද අපි යොදලා තියන්නේ කියන එක මත රඳා පවතිනවා. හරිනේ. මේ තියෙන බාහිර ව්‍යුහය දැකලා ඇති ඔයා. ඊට වඩා ටිකක් වෙනස් වතුර මෝටර වල තියෙන ඒවා ටිකක් ලොකුයි. කන්ඩෙන්සර් කියන්නේ. හරි. සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය ඉහත සාධක මත රඳා පවතින බව පැහැදිලි කිරීම. හරි. අපි කලින් කතා කරා සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය රඳා පවතින සාධක 3ක් තියෙනවා කියලා. එක පෘෂ්ඨ වර්ගඵලය, දෙක තහඩු අතර පරතරය, 3 දාලා තියෙන මාධ්‍ය පාරවේදීතාවය. හරි. මේකෙදි හොඳට බල මෙන්න මේ පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේදී පෘෂ්ඨ වර්ගඵලය මොකද්ද කරලා තියෙන්නේ? පෘෂ්ඨ වර්ගඵලය අඩු කරලානේ. දෙකටම සමාන පොදු පෘෂ්ඨ වර්ගඵලය අඩු කරලා තියෙනවා. පොදු පෘෂ්ඨ වර්ගඵලය තමයි අඩු කරලා තියෙන්නේ.
මේක පොදු පෘෂ්ඨ වර්ගඵලය මෙන්න මේ ඔක්කොම ටික. මේ ඔක්කොම ටික පොදු පෘෂ්ඨ වර්ගඵලය. හැබැයි මේකේ පොදු පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ මෙන්න මේ ටික විතරයි. මේකේ පොදු පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ මෙන්න මේ ටික විතරයි. හරිනේ. පොදු පෘෂ්ඨ වර්ගඵලය අඩු කරලා තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? පළවෙනි පොදු පෘෂ්ඨ වර්ගඵලය අඩු කරාම θ වැඩි වෙලා තියෙනවා. θ වැඩි වෙලා කියන්නේ ඒ කියන්නේ විභවය වැඩි වෙලානේ. විභවය වැඩි වෙලා හැබැයි ආරෝපණ ප්‍රමාණය නියතයිනේ. විභවය වැඩි වෙලා ආරෝපණ ප්‍රමාණය නියතයි. ඒක හින්දා මොකද්ද වෙලා තියෙන්නේ? ඒ හින්දා ධාරිතාවය අඩු වෙන්න ඕනේ. විභවය වැඩි වෙද්දි ධාරිතාව ඔය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ධාරිතාවය අඩු වෙනවා කියන්නේ වර්ගඵලයේ වැඩි වෙද්දි තමයි ධාරිතාවය වැඩි වෙන්නේ. ඒ කියන්නේ C ස්ථිර විද්‍යුත් ධාරිතාවය අනුලෝමව සමානුපාතිකයි වර්ගඵලයට. හරිනේ. පළවෙනි එක වර්ගඵලය. දෙවෙනි එක පෘෂ්ඨ අතර දුර. බලන්න පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ දුර අඩු කරාම උත්ක්‍රමණය අඩු වෙලානේ. දුර අඩු කරාම උත්ක්‍රමණය අඩු වෙනවා කියන්නේ මොකද්ද? උත්ක්‍රමණය අඩු වෙනවා කියන්නේ මේ අවස්ථාවේදී විභවය අඩුයි. ආරෝපණ ප්‍රමාණය නියතයි. Q නියතයි. හරිනේ. Q නියතයි. අපි දන්නවා Q සමානයි CV. Q නියතයි කියන්නේ CV මතනේ රඳා පවතින්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවේදී විභවය අඩු වෙලානේ. ඇයි ඒ? අපි දන්නවා θ අනුලෝමව සමානුපාතිකයි විභවයත් එක්ක. θ අනුලෝමව සමානුපාතිකයි විභවයත් එක්ක මේ අවස්ථාවේදී θ අඩු වෙලා කියලා කියන්නේ විභවය අඩු වෙලා. θ අඩු වෙලා කියලා කියන්නේ විභවය අඩු වෙලා. විභවය අඩු වෙලා කියන්නේ Q නියතයි නම් ධාරිතාවය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ ධාරිතාවය වැඩි වෙන්න ඕනේ. පැහැදිලිනේ? හරි. ඊළඟ කළ මේ කතා කරපු එක C අනුලෝමව සමානුපාතික 1/8 ඩීට. හැබැයි වර්ගඵලය මෙතන ප්‍රතිලෝමව සමානුපාතිකයි දුරත් එක්ක වර්ගඵලයත් එක්ක අනුලෝම සම්බන්ධතාවයක් තිබ්බේ. හරි. ඊට පස්සේ අපි කතා කරනවා මාධ්‍යයේ පාරවේදීතාවය. පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා. පළවෙනි අවස්ථාවේ ධාරිත්‍රකයක ධාරිතාවයේ තහඩු අතර මාධ්‍යයේ පාරවේදීතාවයට අනුලෝම සමානුපාතික බව පෙන්වේ. බලන්න අවස්ථා දෙකක් තියෙනවා. දෙවැනි අවස්ථාවේදී පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් යොදලා තියෙන්නේ. පළවෙනි අවස්ථාවේදී පාරවේදීතාවය එප්සයිලන් නෝට්. දෙවැනි අවස්ථාවේදී පාරවේදීතාවය එප්සයිලන්. අපි දන්නවා නියතයක් වාරයක් එප්සයිලන් නෝට් නේ එප්සයිලන් කියන්නේ. එතකොට මේ පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් තිබ්බුවාම ඒකේ අණු ද්‍රවීය වෙනවා. ධන ඍණ විදිහට වෙන් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මොකක්ද වෙන්නේ? θ උත්ක්‍රමණය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ විභවය අඩු වෙලා තියෙනවා. විභවය අඩු වෙලා තියෙනවා කියන්නේ මොකක්ද වෙලා තියෙනවද? විභවය අඩු වෙලා තියෙනවා කියන්නේ මොකක්ද වැඩි වෙලා තියෙන්නේ? ආරෝපණ ප්‍රමාණය නියතයිනේ. විභවය අඩු වෙනවා කියන්නේ ධාරිතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ ධාරිතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ C අනුලෝමව සමානුපාතික එප්සයිලන්ට. ධාරිතාවය මාධ්‍යයේ තියෙන පාරවේදීතාවයට අනුලෝමව සමානුපාතිකයි. හරි. දැන් අපි තුනක් කතා කරා. වර්ගඵලයට අනුලෝමව සමානුපාතිකයි. මාධ්‍යයේ තියෙන පාරවේදීතාවයට අනුලෝමව සමානුපාතිකයි. ඒ වගේම දුරට ප්‍රතිලෝමව සමානුපාතිකයි. දුරට ප්‍රතිලෝමව හරි. ඒකෙන් අපිට හදාගන්න පුළුවන් හරි.
ඒක අපි මෙන්න මේ සම්බන්ධය හදාගන්නවා. ඒක අපිට තව ඉස්සරහට තියෙන අපි දැන් මේ කතා කරන ටික කතා කරලා එතෙන්ට එමු. හරි. දැන් අනුලෝම ප්‍රතිලෝම සම්බන්ධතා තියෙන ටික දන්නවනේ. ධාරිතාවේ රඳා පවතින සාධක. ධාරිතාවේ රඳා පවතින සාධක ටික අපි කතා කරා. හරි. ධාරිත්‍රකයක් ආරෝපණය කිරීම සහ ධාරිත්‍රකයක් විසර්ජනය කිරීම. charge and discharge. ධාරිත්‍රකයක් ආරෝපණය කිරීම. අනාරෝපිත ධාරිත්‍රක එක අග්‍රතරට විද්‍යුත් කෝෂයක් හෙවත් වෝල්ටීයතා ප්‍රභවයක් සම්බන්ධ කළ විට කෝෂය මගින් ආරෝපණ තල්ලු කිරීම නිසා තහඩුවලට ආරෝපණයක් ලබා දෙයි. බලන්නකො. කෝෂයක් තියෙනවා මෙති කෝෂයක් තියෙනවා කෝෂයෙන් වෝල්ටීයතාවයක් සපයනවා. හැබැයි ධාරිත්‍රකයක් කරහා එක තහඩුවකින්ද අනිත් තහඩුවට ආරෝපණ පාස් වෙන්නේ නෑ. මෙන්න මේ කෝෂය හින්දා මෙන්න මෙයා ධනවෝල්ටීයතාවකට පත්වෙනවා. සොරි ධනාරෝපනයක් මෙයාගේ ගබඩා වෙනවා. එක හින්ද මෙයා මත රිනාරෝපනයක් ප්‍රේරණය වෙනවා. හරනේ මේ යන ආරෝපන්ටික් ගිහිලා මෙයා මත ගබඩා වෙනවා. තෙරුණානේ. ඒ කියන්නේ කොයි වෙලාවකවත් ධාරිත්‍රකයක තියෙන ආරෝපන අපි හිතම ධන රින තහඩු දෙක තියෙන ධන තහඩුව තියෙන ආරෝපන්ටි කොයි මෙලාක රින තහඩුවට යන්නේ නෑ. මොකද මැද පාරවිද්‍යු ද්‍රව්‍යයක් තියෙනවා. එහින්ද වෙන්න මේ ධනරින් තහඩුව අතර විභවන්තරයක් ඇතිවෙනවා. හරි. මේ අවස්ථාවේදී නම් ඒ ඇතිවන විභවන්තරයේ බැටරිය වෝල්ටීයතාවයට සමානයි. හරි. අපි යමු පල්ලෙහාට. ඇමීටර් පාටාංක විචලනය ගත්තත් කාලයත් එක වෙන්න මේ තියෙන ඇමීටරේ පාටාංක විචලනය ආරම්භෙදී මෙන්න මේ ආරෝපන ගලාගෙන යනවන මෙන්න මේ තහඩුවි තැන්පත් වෙන්න ආරම්භෙදි ආරෝපන ගලාගෙන යනවා. හැබැයි ආරෝපන ධනතහඩුවි තැන්පත් වෙන්න ගලාගෙන යන ආරෝපන ප්‍රමාණය අඩුවෙනවා. ආරෝපන ප්‍රමාණය අඩුවෙලා ආරෝපන ප්‍රමාණය බින්දුව වෙනවා. හරනේ. ඇයි අරක විබ්බෝය සමාන වෙනකන් ගියාට පස්සේ ආරෝපණ ටික බිඳුවයිනේ. ආරෝපණ ටික බිඳුව වෙනවා. හරනේ. ඊට පස්සේ ඉහත පරිපතේ සුවිචය සංඋත කළ විගස ෂණිකව ඇමීටරේ පාටාංකයක් ඇති වී එය තීටා කරා අඩුවීම සිදුවේ. හරි. කාලේ සමග මීටර් පාටාංක විචලනය හරි. මේ මීටරේ පාටාංකය හරි එකත් හරි. ඉහත පරිපතේ සූචය සංගත කළ විගස ෂණිකව ඇමීටරේ පාටාංකයක් ඇතිවේ තීට කරා අඩුවීම සිදුව හරි. කාලය සමඟ වෝල්ට් මීටර් පාටාංක විචලනය හරි. මෙන මේ ඇමීටරේ පාටාංකේ බින්දුව නා හරි. දැවි කතා කරු වෝල්ට් මීටර් පාටාංක විචලනය වෙන්න කොහොමද කියලා භාගයයිනේ වැදිලති මෙන මේ ඇඳගන්න මල්ලි වෙන්න හ මේක කාලය කාලය එන්න මේක වෙන්න හත විචලනය වෙන්න හෙම බින්දු ඊදම් වෙන්න විචලනයක් තමයි වෙන්නේ. හරි කාලය ඇත්තක ඔන්න විදිහත්ත විචලනය වෙන්න. අපි අබල්ලයාට ස්ක්‍රීන්න ගැන්ද පිකම කලින් ඒකක්දේ හරි ස්ක්‍රීන් එක ඇඳපුක හරි පියම් පල්ලෙහට දැකන වෝල්ඩ් මීටර් පාටාන්කේ ඇයි මීටර් පාටාන්ක හෙමුණේ වෝල්ඩ් මීටර් පාටාන්ක හෙමුණේ කියල හිතන්නව සම්බන්ධ කර ගමම්ම ධාරිත්‍රකයේ ධනතහඩුව ආරෝපන නෑනේ ඒකට ආරෝපන ඒක ආරෝපන ගබඩා කල්ලා තියාගත හැකි ආරෝපන ප්‍රමාණය. එතකොට ආරෝපන ගබඩා කරනකං මීටරේ හරහා විදුලි ධාරාවක් යන්න ඕනෙනේ. එතකොට
ආරම්භයේදී විශාල ප්‍රමාණයක් යනවා. හැබැයි ගබඩා වෙන්න ආරෝපණ ප්‍රමාණය අඩු වෙනවා. යන ආරෝපණ ප්‍රමාණය අඩු වෙලා අඩුම වෙලා යනවා. ශුන්‍ය වෙලා යනවා. හරි. දෙවෙනි අවස්ථාවේ වෝල්ට් මීටර් පාඨාංකය ගත්තොත් කොහොමද වෙන්නේ? ආරම්භයේදී වෝල්ට් මීටර් පාඨාංකය 0යි. ඇයි ඒ? දාරිත්‍රකයේ ධන ඍණ තහඩුව අතර විභව වෙනසක් නැහැ. මොකද ආරෝපණ නැහැනේ ධන තහඩුවට යන්නේ. හැබැයි ධන තහඩුවට ආරෝපණ යන්න මොකද්ද වෙන්නේ? ධන තහඩුවට ආරෝපණ යන්න මොකද්ද වෙන්නේ? ආරෝපණ ධන තහඩුවට යද්දි වෙන්නේ ධන ඍණ තහඩු දෙක අතර විභවාන්තරයක් ඇති වෙනවනේ. ධන තහඩුවට ආරෝපණ යන්න වෙන්නේ ධන ඍණ තහඩුව අතර විභවාන්තරයක් ඇති වෙනවා. එතකොට වෝල්ට් මීටර් පාඨාංකයේ ආරම්භයේදී ශුන්‍යයි. ඊට පස්සේ වැඩි වෙලා නියත වෙන්න ඕනේ. සැලකිය යුතුයි දාරිත්‍රකයේ තහඩුව අතර පාර විද්‍යුත් ද්‍රව්‍යයක් ඇති බැවින් දාරිත්‍රකයේ තහඩු හරහා ධාරා ගලා යාමක් සිදු නොවේ. තහඩු දෙක අතර ධාරා ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒ දාරිත්‍රකයක් ආරෝපණය කරන හැටිනේ කතා කරේ. ඊට පස්සේ කතා කරමු දාරිත්‍රකයක් විසර්ජනය කරන්නේ කොහොමද කියලා. විසර්ජනය කරන්නේ බැටරිය අයින් කරලා වර්ධක ෂෝට් කරන. බැටරිය අයින් කරලා වර්ධක ෂෝට් කරන. එතකොට දාරිත්‍රකය විසර්ජනය වෙනවා. හරිනේ. ආරෝපිත දාරිත්‍රකයේ අග්‍ර අතරට සන්නායක කම්බියක් සම්බන්ධ කළ විට දාරිත්‍රකයේ තහඩු අතර සම්බන්ධක කම්බිය ඔස්සේ ආරෝපණ ගලා ගොස් දාරිත්‍රකයේ උදාසීන වීම සිදුවේ. හරි. ඒක දන්නවනේ. එතකොට ආයි අර විදිහටම ධාරාවක් ඇති වෙනවා. හැබැයි මේ ධන තහඩුවේ තියෙන ආරෝපණ ඔක්කොම ගියාට පස්සේ ධන ඍණ තහඩු උදාසීන වෙනවා. ඒ කියන්නේ ධන තහඩුවේ ඉඳලා ඍණ තහඩුවට ආරෝපණ ගලාගෙන ගිහිල්ලා ධන තහඩුවේ ඉඳලා ඍණ තහඩුවට ආරෝපණ ගලාගෙන ගිහිල්ලා තහඩු දෙක උදාසීන වෙනවා. ඒ කියන්නේ තහඩු අතර විභවාන්තරයක් නැති වෙනවා. ගලාගෙන යනකම් ධාරා ගමන් කරනවා. ඊට පස්සේ විභවාන්තරයක් නැති වුණාම ශුන්‍ය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ආරෝපණ ගලාගෙන ගිහිල්ලා බිඳුව වෙනවා. වෝල්ටීයතාවයත් ඒ විදිහටම තමයි විචලනය වෙන්නේ. මොකද ආරම්භයේදී විශාල විභවාන්තරයක් තියෙනවා තහඩු දෙක අතර. ධන ඍණ තහඩු දෙක අතර. හැබැයි අන්තිමටම ශුන්‍ය වෙනවා. හරි. ඊට පස්සේ දාරිත්‍රකයක් ආරෝපණය කිරීම හා විසර්ජනය කිරීම පහත පරිදි තනි පරිපථයකින් සිදු කරගන්න පුළුවන්. ඒක දන්නවනේ. දැන් ඔය තියෙන විදිහට දිශාමාරු යතුරක් තියෙනවා. උඩ පැත්තට දැම්මම ආරෝපණය වෙනවා. යට පැත්තට දැම්මම විසර්ජනය වෙනවා. හරි. ඊට පස්සේ ඔතෙන්ට වෙනකම් කරාට පස්සේ ඔය ටික කැමති විදිහක් ඔයා නෝට් එකක පොතේ ලියාගන්න. එහෙම නැත්තම් පොතේ ලියාගන්න නැත්තම් ඒ කියන්නේ ඔයාගේ නෝට් එක හදාගන්න පොතේ ලියාගෙන එහෙම නැත්තම් මොකද්ද? එහෙම නැත්නම් ඔක print out කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ගාන හදන්න ඕනේ. මෙන්න මේ ගාන තනියෙන් හදන්නේ. හරි. මෙන්න මේ කියන ගාන ලියාගෙන තනියෙන් හදන්න. නෑ මම ටියුට් එක කියවන්න. ටියුට් එකේ ෆොටෝ එකක් කියවන්න. ඒකේ 3 වෙනි ගාන. හරිනේ. 13 පිටුවේ 3 වෙනි ගාන. ඒක තනියෙන් හද. හරි. ඒක හැදලා ඊට පස්සේ අපි මෙන්න මේ කොටස කතා කරමු. ඒ ගාන හදන්න ඊට පස්සේ මෙතෙන්ට එන්න හොඳේ. සමාන්තර තහඩු දාරිත්‍රකයක ධාරිතාවය සඳහා ප්‍රකාශනයක් ගොඩනැගීම.
ධාරිතාවය සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න හදන්නේ සමාන්තර තහඩු ධාරිත්‍රකයක. අපි දන්නවා ගෞස් ප්‍රමයෙන් තමයි අපි එක හදන්නේ. ධන රින කියල තහඩු දෙකක් තියෙන එතකොට බලරේකායන්න හැම්වෙලෑන් ධන තහඩුවෙන්ලා රින්න තහඩුවට පරිවාරක හරහත් බලරේකා යනවනේ ධන තහඩුවෙන්ලා රින තහඩුවට තමයි යන්නේ. එතකොට මේ විදිහට තියන්නේ අපි එස් කියලා ගෞස් පුෘෂ්ටයක් තෝරගත්තොත් එහෙම හොඳට බලන්න එස් ගෞස් පුෘෂ්ටය තෝරගන්න. එතකොට වර්ගඵල ශේෂ්‍රඵල ආරෝපනයක් තිය නදකට පුෘෂ්ටික ආරෝපන ගනත්ය අපි සික්ම කියලගත්තොත් එම මුළු ආරෝපනය බැදීම ඒ වර්ගඵලයන වෙන්නේ ලු ආරෝපනය කිව්මෙන්න්න මේ තාඩුවේ ඒ තමයි වර්ගඵලය වෙන්නේ. එතකොට ගෞස් පුෘෂ්ටේ ආරෝපනවල වීජයිකය ගත්තොත් එහෙම කිව්බැදීම ඒ තමයි එන්නේ තහඩුවේ වර්ග මෙන මේ තෝරගත්ත ගෞස් පුෘෂ්ටය වර්ගඵලය එස්නේ තෝරගත්ත ගෞස් පුෘෂ්ටය වර්ගඵලය එස් කිව්වැදීමේ තමයි ඒකක වර්ගඵලයක තියෙන ආරෝපන ප්‍රමාණය එහෙමනැත පෘෂ්ටික ආරෝපන ගනත්වය එක ස්වලින් වැඩි කරනවා. හරි එතකොට කිව්බෙදීම ඒවාරය කෙස් තමයි මෙන්න මේ එස් පෘෂ්ටය හරහා වෙන්න මෙතැන් තියෙන ආරෝපන ප්‍රමාණය. හරනේ ඒ කියන්නේ මෙන්න මේ කොටස තියෙන ආරෝපන ප්‍රමාණය තම එස් කියන්නේ එන්න මේ කොටස තියෙන ආරෝපන ප්‍රමාණය එස්. ඊට පස්සේ අපි ගෞස් ප්‍රමේදාව සයිලන්නේ සමානය සිග්මකිව් සිග්ම මෙන්න මේක තමයි අපි කලින් හොයාගත්ත එක එක තමයි ආරෝපන ප්‍රමාණය එස් කියන වර්ගඵලය නෙස්ටේස් කැපෙනවා. එතකොට ඒ සමානයි කිව්බෙදීම සයිල ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නම ශේෂ දීවෘතාවෙන එක කිව්බෙදීම සයිලන් ගුණිතයට සමානයි. එතකොට අපි දන්නවා ඒ සමානයි වී බෙදීම ඩී කියල එකකුත් අපි කලින් ඉගෙන ගත්තනේ විබෝය බෙදීම තහඩු අතර දිග. එතකොට ඔය දෙක සම්බන්ධ කරොත් එහෙම අපිට ගන්න පුළුවන් කිව් බෙදීම සයිලන් සමානයි වී බෙදීම ඩී වීට වී කැපෙනවා. එතවට කිව් කියන එකට වෙනුවට අපි සීවීදානවා ඊට පස වීට වී කැපෙනවා සී සමානයි සයිලන් බෙදීම ඩී අපි කලින් කතා කර විදිහට අපි කලින් කතා කරානේ ස්තිති විද්දුත් ධාරිතාවය අනුලෝමෝ සමානුපාතිකයි වර්ගඵලයට ඒවගේ ස්තිති විද්දුත් ධාරිතාවය අනුලෝමෝ සමානුපාතික සයිලන් වලට ඒවගේ ස්තිති විද්දුත් ධාරිතාවය ප්‍රතිලෝමෝ සමානුපාතිකයි තහඩුවතර පරතරයට ඩීට හරණය ඔයිටිකමතා මෙතන ඒදිලා තියන්නේ බලන්නකො හරි ටික හරණය සැපියන් ඊලං කොටස්ට ධාරිත්‍රගේ තහඩුවතර වාතය ඇතිවිට වාතය තියෙනවන එෆ්සයිලන් නෝට්න ගන්නේ සී නෝට් සමාන එෆ්සයිලන් නෝට් බෙදීමේ හැබැයි පාරවිද්‍යු ද්‍රව්වයක් තියෙනවන පාරවිද්‍යුත් නියතය කේ වෙන මොකක් දෙන්නේ කේඊනෝට් නෙන්නේ එෆ්සයිලන් වෙනුවට එතකොට සී සමානයි කේඊනෝට් ඒ බෙදීම ඩී තමයි වෙන්න. හරි ඇතැන්ටනකන් තේරුණා කියලා හිතනවා. ඊට පස්සේ ධාරිත්‍රකයකට තියෙන ස්තිති විද්‍යුත් විභව ශක්තියක් ස්තිති විද්‍යුත් විභව ශක්තියක් තියෙනවා. අපි දන්නවා ස්තිති විද්‍යුත් විභවයක් තියෙනවා කියන අනිවාර්යතන විභව ශක්තියක් තියෙනවා කියන්නේ ආරෝපන තියෙන තැනක ශක්තියක් තියෙනවා. හරි මේක අපි බලමු කොහොමද හදාගන්න කියලා අපි දන්නවා ආරෝපන ගේන්න කලින් විභවය බින්දුවයි ආරෝපන ගෙනාට පස්සේ විභවය වී ඒ දෙක අතර මධ්‍යන්න විභවය දෙක එකතු කරලා දෙක බිඳවා වී බෙදීම වීනේ ගබඩාවන විභව ශක්තිය සමානයි විභවය වාරයක් ආරෝපනය
මධ්‍යන්න විභවය වාරයක් ආරෝපණය තමයි ගබඩාවන ශක්තිය වෙන්නේ. එතකොට භාග ඊ සමානයි භාගයයි වීකව් කියන සමීකරණයෙන් ගත හැකි. මෙ ලොකුවට නිකම් මතක තියාගන්න සමීකරණය තමයි වැදගත්. ඊ සමානයි භාගයයි වීකව් ඊ සමානයි මේක දාලා භාගයයි සීවී වර්ග ඊ සමානයි භාගයයි කිව් වර්ග විදීම සී. සෑමිටම ධාරිත්‍රගේ ගබඩාවන ශක්තියමෙන් දෙගුණයක ශක්තියක් විද්‍යුත් කෝෂය මගින් වැය කරනවලු. ඒ කියන්නේ ධාරිත්‍රකය ගබඩාවන ශක්තිය කෝෂය වැෑකරන ශක්තියට සමාන නෑ. ශක්තිහානියක් වෙන ඇයි රත් වෙන්න පුළුවන් විවිධ දේවල් වලින් ශක්තිහානියක් වෙනවලු. කලිමංකිවන් ටියුට්ටක තුන්වෙනි ගාන හදන්න කියලා ඊට පස්සේ හතරවෙනි ගාන හදන්න තනියෙන් හදන්න මේ බලන්නවා. සමාන්තර ධාරිත්‍රකයේ තහඩු අතර පාර විද්‍යුත් පුවරුවක් ඇතුළු කිරීම නිසා සිදුවන වෙනස්කම්. හරි තහඩු දෙක අතරට විද්‍යුත් පරිවාරක පුවරුවක් ඇතුළු කරනවා. එතකොට මොනවද වෙන්න කියලා බලමු. මේක අවස්ථා කීපයක් යටතේ කතා කරනවා. බාහිර වෝල්ටියතා සැපයුම ඇතිවිට පාර විද්‍යුත් පුවරුවක් ඇතුළු කිරීම. බාහිර වෝල්ටියතා සැපයුමක් තියෙද්දි ඇතුල් කරොත් මොකක්ද වෙන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ බාහිර වෝල්ටියතා සැපයුමක් තියෙනවා. මේ V කියලා වෝල්ටියතා සැපයුමක් තියෙනවා. එතකොට තමයි පුවරුවක් ඇතුළු කරන්නේ. ආරම්භයේදී මුකුත් නැහැ. C1 සමාන එප්සයිලන් නෝඩ් බෙදීම මේ වාතයේ තමයි තියෙන්නේ. මෙන්න මේ විභවාන්තරේ V1 විභවාන්තරය මෙතන තියෙන V1 විභවාන්තරය මෙතන V වෝල්ටියතාවට සමානයි. හරි ආරෝපණ Q1 සමානයි C1V කියලා ගත හැකි V1 වෙනුවට V. ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි දන්නවා E සමානයි Q1 බෙදීම එප්සයිලන් නෝට් A. එතනින් එප්සයිලන් E සමානයි V1 බෙදීම D කියලා ගත හැකි. එතකොට එතනින් E උක්ත කරොත් එහෙම මෙන්න මේ දෙකම ගත හැකි ශේෂ්ත්‍ර තීව්‍රතාවයට. Q1 බෙදීම එප්සයිලන් නෝට් A V1 බෙදීම T ඔන්න අයිති අර විදිහටම මෙන්න මේ දෙක සමාන කළා නෑ ශේෂ්ත්‍ර තීව්‍රතාවයට මේ අපෙන් අහන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන ශේෂ්ත්‍ර තීව්‍රතාවයනේ නේ ශේෂ්ත්‍ර තීව්‍රතාවයනේ අහන්නේ. ඒතකොට මේ සමීකරණ දෙකම අපිට ගන්න පුළුවන්. මේක කලින් හදාගත්තා. මේක ඊට කලින් ගිය සතිවල හදාගත්තා. හරි. ඊට පස්සේ ස්ථිර විද්‍යුත් විභව ශක්තිය E සමානයි භාගයයි E1 Q1 කලින් හදාගත්ත සමීකරණය තුනම ගන්න පුළුවන්. ස්ථිර විද්‍යුත් විභව ශක්තිය කියන්නේ පාර විද්‍යුත් පුවරුව ඇතුළු කරන්න කලින් ඇතුළු කළාට පස්සේ ආරම්භයේදී තිබ්බේ වාතය ඊට පස්සේ විද්‍යුත් පරිවාරක පුවරුවක් ඇතුළු කරනවානේ. එයාට එතකොට වෙන විද්‍යුත් පරිවාරකතාවයක් තියෙනවා. එතකොට K epsilon naught තමයි වෙන්නේ. ධාරිතාවය මොකක්ද දෙන්නේ? C2 පළවෙනි අවස්ථාවේ C1 කියලා ගත්ත දෙවෙනි අවස්ථාවේ C2 කියලා ගත්තොත් එහෙම C2 සමානයි K epsilon naught A බෙදීම D. එතකොට C2 සමානයි K වරක් C1 නේ. ඒතර K වලට එකට වඩා වැඩි අගයක් තියෙනවා නම් C2 වැඩි C1 ට වඩා. මොකද අනිවාර්යෙන් තියෙන්න ඕනේ K වලට එකට වඩා වැඩි අගයක්. එතකොට පළවෙනි අවස්ථාවේදී C1 ට වඩා C2 වැඩි නම් පළවෙනි අවස්ථාවේ ධාරිතාවයට වඩා දෙවෙනි අවස්ථාවේ ධාරිතාවය වැඩි වෙනවනේ. මෙතන epsilon naught K තියෙද්දි හැයි පුවරුව ඇතුළු කර හින්දා V2 විභවය වෙනස් වෙන්නේ නැහැ. විභවය වෙනස් වෙන්නේ නැහැ. අපි Q2 සමානයි C2V Q2 සමානයි K C1V කියලා අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන. Q2 සමානයි K C1V. මෙතන C2 වෙනුවට මෙතන K C1 දැම්මා. එතකොට C1V කියන එක Q1 ට සමානයිනේ. Q1 සමානයි C1V. එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේදී ආරෝපණ වැඩි වෙලා තියෙනවා. මොකද
K කියන අගෙන් ගුණ කරාට පස්සේ තමයි Q2ට සමාන වෙන්නේ. ඒ කියන්නේ එකට වඩා වැඩියා කියන්නේ. එතකොට Q2 තමයි විශාල. ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය වෙන්නේ අපිට මෙතන ගන්න පුළුවන් Q2 බෙදීම K epsilon naught A. ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය නම් මොකද්ද වෙලා තියෙන්නේ? ආරෝපණ ප්‍රමාණය වැඩි වෙලා මෙතෙන්ටත් අගයක් කැවිල්ලනේ. ඒ කියන්නේ මෙතන නම් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. කලින් අගේම තමයි. ඇයි මෙතන බලන්න Q1 කියන එක Q2ට සමානයි. මෙතන Q2 වෙනුවට Q1 දැම්මොත් එහෙම Kට K කැපෙනවා. ඒතකොට අර කලින් පදේම තමයි ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය නම් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ බලන්න E2 සමානයි භාගයයි C2 වීනේ විභව වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි C2 කියන එක සමානයි KC1ට. එතකොට මොකද වෙන්නේ? KC1ටයි සමානයි. K එළියට ගත්තොත් එහෙම මේ කලින් වගේනේ E2 සමානයි KE1. එතකොට E2 කියන එක වඩා විශාලයි. මෙහි දී පාර විද්‍යුත් පුවරුව ඇතුළු කළ පසු ධාරිත්‍රකයේ ශක්තිය වැඩි වී ඇත. ශක්තිය වැඩි වෙලා. වැඩි වූ ශක්තිය පාර විද්‍යුත් පුවරුව ඇතුළු කිරීමේදී කරන ලද කාර්ය සඳහා වැය වේ. එනම් පාර විද්‍යුත් පුවරුව ඇතුළු කිරීමට බාහිර පුද්ගලයෙක් කාර්ය කළ යුතුයි. ඒ කියන්නේ අපි ශක්තිය වැය කළා තමයි අර පාර විද්‍යුත් පුවරුව තහඩු දෙක අතරට දාන්න ඕනේ. පැහැදිලි නේද? ශක්තිය වැය කළා තමයි දාන්න වෙන්නේ. හරි. දෙවැනි අවස්ථාව. දෙවැනි අවස්ථාවේදී බාහිර වෝල්ටීයතා ප්‍රභවය නැතුව පාර විද්‍යුත් පුවරුව ඇතුළු කරාම වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. එතකොට ආරෝපණ ප්‍රමාණය සංස්ථිතිකයි. ආරෝපණ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැනේ. ධාරිතාවය සමානයි C1 epsilon A වෙදීම D නේ. විභවාන්තරේ V1 කියලා ගමුකෝ. ආරෝපණ ප්‍රමාණය C1 V1 ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය E1 Q1 බෙදීම epsilon naught A කලින් විදිහටම තමයි. ඇතුළු කරාට පස්සේ ආරෝපණ ප්‍රමාණය Q2 විභවය V2 ධාරිතාවය C2 E2 මෙයාගේ යන් ටික තියෙනවා. අපි ධාරිතාවය ගත්තොත් C2 වෙන්නේ කොහොමද? epsilon naught K A බෙදීම C. එතකොට C2 සමානයි C1 වාරයක් K වෙනවනේ. එතකොට ධාරිතාවය වැඩි වෙලා තියෙනවා. වෙන වෙනම් මතක තියෙන්න ඕනේ. ධාරිතාවය වැඩි වෙලා තියෙනවා. විභවාන්තරය ගත්තොත් විභවාන්තරය මොකද්ද වෙලා තියෙන්නේ? V2 සමානයි Q2 බෙදීම C2 නේ. ආරෝපණ ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැනේ. Q2 Q1ට සමානයි. ආරෝපණ ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මෙතන Q2 වෙනුවට Q1 කියලාම ගන්න පුළුවන්. C2 වෙනවා. ධාරිතාවය වෙනස් වෙනවා. ඒක K වරක් C1 වෙනවා. එතකොට මෙතනින් V2 සමානයි Q බෙදීම C1 Q1 බෙදීම C1 වෙනුවට V1 දාත හැකි. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ අවස්ථාවේදී විභවය අඩු වෙලා දෙවැනි අවස්ථාවේ විභවය අඩු වෙලා ආරෝපණ ප්‍රමාණය න ඒ ගානම තමයි. ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය බල ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය E2 කියලා ගත්තොත් Q2 බෙදීම K epsilon naught A නේ. එතකොට E2 කියන එක සමානයි Q2 Q1 ට සමානයි Q1 K epsilon naught A වෙනවා. එතකොට මෙතනින් අපි යුක්ත කරොත් එහෙම K හැම්මම තියලා E2 සමානයි E1 බෙදීම K. මෙතනින් එතකොට ගත්තොත් එහෙම E1 විශාලයි E2ට වඩා. මොකද E1 මොකෙන් හරි අගයකින් බෙදලා එන එක තමයි E2ට සමාන. ශක්තිය ගත්තොත් එහෙම කොහොමද? E2 සමානයි භාගයයි Q2 වර්ග බෙදීම C2
එතකොට Q1 වර්ගවලට Q2 වර්ග සමානයි C1K. එතනින් අපිට ගන්න පුළුවන් E2 සමාන E1 බෙදීම K කියලා. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ ශක්තිය වැඩි. මෙතෙන්දී ශක්තිය අඩු වෙලා තියෙනවා. ශක්තිය අඩු වෙච්ච ශක්තිය ටික සමානයිලු. තහඩු අතරට පාරවිද්‍යුත්වරුව ඇතුළු කර ගමම් පොඩ්ඩක් ඇතුළු කරාම ටක් ගාලා ඇද ගන්නවලු ඇතුළට. ඒ ටක් ගාලා ඇද ගන්න යන ශක්තිය ප්‍රමාණයට සමානයිලු. මෙන්න මේ ගාන හදන්න. මම ටියුට් එකේ වන්න ඒකේ පස්වෙනි ගාන හද. ඒකෙත් හදලා නැහැ. ඊට පස්සේ අපි කතා කරන්න යනවා වැදගත්ම දෙයක්. මොකක්ද? දාරිත්‍රක පද්ධති. අපි කලින් පාඩම් වලදී කතා කරා ප්‍රතිරෝධ පද්ධති ගැන. ප්‍රතිරෝධ සම්බන්ධ කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවානේ. සමාන්තරගතවයි ශ්‍රේණිගතවයි. ඒ වගේම දාරිත්‍රක සම්බන්ධ කරන්නත් පුළුවන් ශ්‍රේණිගතවයි සමාන්තරගතවයි. ඒ වගේම අපි කලින් කතා කරා සමක ප්‍රතිරෝධය ගැන. ඒ වගේම ප්‍රතිරෝධක පද්ධති වලටත් තියෙනවා සරි ප්‍රතිරෝධක පද්ධතිවල සමක ප්‍රතිරෝධය වගේ ධාරිත්‍රක පද්ධතිවලටත් තියෙන සමක ධාරිතාවය. ඒ කියන්නේ ධාරිත්‍රක පද්ධතියකින් ඇති කරන මුළු කාර්ය කරන්න පුළුවන් තනි ධාරිත්‍රකයකට කියනවා සමක ධාරිත්‍රකය කියලා. කියන්නේ ධාරිත්‍රක කීපයක් එකතු කරලා කරන වැඩේ කරන තනි එක්කෙනාට කියනවා අපි සමක ධාරිත්‍රකය කියලා. එතකොට අපි ප්‍රතිරෝධ පද්ධතියක සමග ධාරිත්‍රකය ධාරිතාවේ තමයි හොයන්න ඕනේ. ප්‍රතිරෝධ පද්ධති දෙකයි ශ්‍රේණිගතවයි සමාන්තරගතවයි. තියෙන ශ්‍රේණිගත එක. ශ්‍රේණිගත එක. මේ විභවය වෙදෙනවා මෙන්න මේ තුනේම V1 V2 V3 කියලා. ධාරිතාවය අපි ගමු C1 C2 C3 කියලා. හරි. මෙන්න මේ සමක ධාරිත්‍රකය තමයි මේ තියෙන්නේ. V මෙන්න මේ ආරෝපණ තුනම තියෙනවා. හරි සමක ධාරිත්‍රකය. මේ ටික කියවන්න. සෑම ධාරිත්‍රකයකම අඩංගු ආරෝපණ ප්‍රමාණය සමාන වේ. ඒක මතක තියෙන්න ඕන දෙයක්. එතකොට මෙහෙම සම්බන්ධ කරොත් එහෙම ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් එහෙම හැම ධාරිත්‍රකයේම අඩංගු වෙලා තියෙන ආරෝපණ ප්‍රමාණය එකම ගානක්ලු. ඒ කියන්නේ ආරෝපණ එකම ගානක් තියෙන. හොඳට මතක තියාගන්න ඕන දෙයක්. සමක ධාරිත්‍රකයේ අග්‍රාතර විභවාන්තරය එක් ධාරිත්‍රකවල අග්‍රාතර විභවාන්තරයන්ගේ එකතුවට සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ V1 V2 V3 මේ ඔක්කොගේම එකතුව V ට සමානයි. ඒ කියන්නේ V සමානයි V1 ධන V2 ධන V3ට ඔක්කොම සමානයි සමකයේ මෙන්න මේ V කියන එකට. හරිනේ. හරි. ඊට පස්සේ අපි දන්නවන්න V සමානයි V1 ධන V2 ධන V3 අපිට හදාගන්න පුළුවන් Q බෙදීම C සමානයි Q බෙදීම C1 ධන Q බෙදීම C2 ධන Q බෙදීම C3. Qට Q කැපෙනවා. එකයට C සමානයි එකයට C1 ධන එකයට C2 ධන එකයට C3. ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියේ ධාරිත්‍රකවල විභවාන්තර අතර අනුපාතයේ ධාරිතා අතර අනුපාතයට ප්‍රතිලෝමව සමානුපාතිකයිලු. විභවාන්තර අතර අනුපාතයේ ධාරිත්‍රකවල අතර අනුපාතයට ප්‍රතිලෝමව සමානුපාතිකයිලු. වැදගත්ම දේ මොකද්ද මතක තියාගන්න ඕන. අපි ප්‍රතිරෝධකවල ශ්‍රේණිගත තියෙද්දි අපි එකට එකතු කරානේ. හැබැයි මේකෙදි ශ්‍රේණිගතව තියෙද්දී අපි ප්‍රතිරෝධකවල සමාන්තරගතව තියෙනවා වගේ තමයි හදන්නේ. හරිනේ. එකයට R ගත්ත එකයට R සමානයි එකයට R1 ධන එකයට R2 ධන එකයට R3 ගත්ත සමාන්තරගතව තියෙද්දී ප්‍රතිරෝධවල. හැබැයි ධාරිත්‍රකවල ශ්‍රේණිගතව තියෙද්දී එහෙම ගන්න. ඊළඟට
හරි මෙන්න එක මතක තියාගන්න ඕනේ හොඳට. හරි ඊට පස්සේ ධාරි ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක සමග ධාරිතා අගය එම ධාරිත්‍රක පද්ධතියේ කුඩාම ධාරිතාවේ අගයට වඩා කුඩා. ඒක දන්නවනේ එකයි ඕම් ඊයෝම් දාහයෝම් ප්‍රතිරෝධක තුනක් ශ්‍රේණිගතවන සමාන්තරගතව සම්බන්ධ කරොත් එහෙම කුඩාම එකේ ප්‍රතිරෝධයට සමානයි ධාරිත්‍රක වලත් එහෙමයි ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් එහෙම සමග ධාරිතාවේ කුඩාම එකයාගේට සමානයිදු ලොකුවට විස්තර කරන්න යන්න අපි ප්‍රතිරෝධක වලත් ශ්‍රේණිගත ප්‍රතිරෝධකල නෙමේ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිවල මේක කතා කරපු හින්ද මෙහෙම තිබ්බොත් එහෙම ඉක්මනින් ලබා ගන්නන අර මතකද ධාරිත්‍රකවල අපි මෙන්න මෙහෙම තිබ්බොත්තේ සොරි ධාරිත්‍රකවලනේ ප්‍රතිරෝධකවල මෙහෙම තිබ්බොත් එහෙම අපි කොහොමද ගත්තේ මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම ප්‍රතිරෝධක දෙක ගුණ කරලා එකතුවෙන් බෙදුවනේ ඒ වගේම සමාන්තරගතව තියදි ප්‍රතිරෝධවල දෙක එකතුවෙන් බෙදලා දෙකෙන් බෙදුව ඒ වගේම ධාරිත්‍රකවල ශ්‍රේණිගතව දීද්දි අපි ඒකමයි කරන්නේ හරි මෙන්න මේ ටික දන්නවනේ විභව බෙදීමෙන් ලබා ගන්න ධාරිත්‍රකත්තර අනුපාත විභෝයන්න අතර අනුපාතයට සමානයි ඉහින්දට විභව බෙදීමෙන් මෙන්න මේ සම්බන්ධතා ලබාගන්න පුළුවන් ඒවා කෙටි ක්‍රම විදිහට මතක කියාගන්න ඊට පස්ස අපි කතා කරනවා සමක ධාරිතාවය ගැන සමාන්තරගත පද්ධතියක සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියක සමක ධාරිතාවය ගැන කතා කරන්න යනවා හරන අපි මෙච්චර වෙලා කතා කරේ ශ්‍රේණිගත එකක කොහොමද ධාරිතාවය හොයන්න කියලා ඊට පස්සේ අපි කතා කරන්න යනවා සමාන්තර ගතව තියෙද්දි කොහොමද හොයන්න කියලා හරනේ තපරන්න හරි හරි චූටි දෙයක් අමතකු නමේ අර එක සමානව තියෙනවන අපිට පුළුවන්නේ එක සමානව තියෙනවන අපිට පුළුවන් මොකක් කරන්නද එක සමානව තියෙනවන අර ප්‍රතිරෝධකවල වගේම මේක දිත් අපිට පුළුවන් එකක විශාලත්තේ තියෙන ධාරිත්‍රක ප්‍රමාණයෙන් බෙදලා ගන්න හරි තපරන්න
හරි සමාන ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතිය සමක ධාරිතාව එතකොට එක ධාරිත්‍රකයකාගේ ධාරිත්‍රක ගානයෙන් බෙදල අපිට එක් ගන්න පුළුව හරි ඉටවස අපි කතා කර සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති සොරි ප්‍රතිරෝධකවයි මතක්කෙන්නේ ධාරිත්‍රක පද්ධති ගැන හරි එතකොට යට මේකෙදි වෙන්න ඕනෙමකක්ද අපි විද්‍යුතය පාඩමේ කතා කරපු සමාන්තර ප්‍රතිරෝධ පද්ධති විදිහන්න මේ ශ්‍රේණිගත විදිහත් තමයි යන්නේ මේකද අප නික එකතු කරලා දාන්න පුළ විබෝයන් සමානයි මේ බැටරියේ විබෝයම තමයි වෙන්නේ බැටරියේ විබෝයම තමයි මෙන්න මේ තුනෙත් තියෙන්නේ හැම එකම හරනේ සෑම ධාරිත්‍රකයකම අග්‍රතර විභවන්තරය සමාන වේ තවද ඒ සමක ධාරිත්‍රකය අග්‍රතර විභව අන්තරයම වේ සමක ධාරිත්‍රකය අඩංගු ආරෝපන ප්‍රවාණය එක් ධාරිත්‍රක වෙලා අඩංගු ආරෝපන වල එකතුවට සමාන වේ හරි සමක අර අපි කලින් කතා කර එක ශ්‍රේණිගතව තියෙද්දී විභවය විභවයන් ඔක්කෝගෙම එකතු අරකට සමානයිනේ මේකෙදී ආරෝපන තමයි සමාන ආරෝපන ඔක්කෝගේම එකතුව තමයි සමකේ එකතුවට සමාන එතකොට CV සමානයි C1V දන C2V දන් C23V කියල ගත හැකි C සමානය C1 දන C2 දන C3 කියල අපිට ගන්න පුළුවන් එකන්නේ විබෝයන්ටික එකතු කරහම අපිට සමක ධාරිතාවේ ගන්න පුළුවන් සමාන්තරගත් ධාරිත්‍රක පද්ධතික එකෙක් ධාරිත්‍රකවල ආරෝපණ අතර අනුපාතය ධාරිතාතර අනුපාතය සමානය මොකද විභවයන් සමානයිනේ බැට්‍රිය වෝල්ටියතාවයම නෙවෙන්නේ එතකට Q1 සමානය C1V Q2 සමානය C2V Q3 සමානය C3V මේ Q1 බෙදීම Q2 සමානය C1 බෙදීම C2 Q2 බෙදීම Q3 සමානය C2 බෙදීම C3 මේ විදිහට අපිට ගන්න පුළුවන් හරි දැන් අපි කතා කරන්න යන්නේ කලින් මතකයිද ස්ථිති විද්දුතේ සොරි ධාරා විද්දුතේද අපි කතා කර ප්‍රතිරෝධ පද්ධතිවල ගැටලු හදන හැටි ඒ විදිහටම ශ්‍රේ මෙන්න මේ ධාරිත්‍රක වලත් සමක ධාරිතාවය අපිට හොයන්න පුළුවන් ක්‍රම කීපයක් යටතේ විස්තර කරනවා ඊට පස්සේ ක්‍රමටික විස්තර කරාට පස්සේ වාට මං එවන්නම් මෙන්න මේ ටියුට්ටක එක බල්ල චුට්ටක් හද හරි මෙහෙමදීද අපට කෙලින්ම ගන්න පුලන් දෙකයි එකයි කියලා පලවෙනි ක්‍රමය කිසියන් ධාරිත්‍රක පද්ධතික සේනිගත සමාන්තරගත ධාරිත්‍ර පැහැදිලිව පේනවන ඒව එකින් එක සුළු කරගෙන යන්න පුළුවන් හතරක් ටික් තිබ්බොත්තේම ශ්‍රේණිගතව අපට එකයි කියලා ගන්න පුලන්ගේ හතරෙන් බෙදුහම එකයින තුනක් තිබ්බොත්තේම එකෙන් බෙදල ගන්න පුළුවන් හරි මේ ගණන්ටික් කරන්න දෙක ක්‍රමය කිසිය ධාරිත්‍රක පද්ධතියක සමක ධාරිතාවේ සෙවිය යුතු අග්‍රතර සම්බන්ධ කරලා නොමැති ඒව තියෙනවන අපි නිකම්ම අයින් කරගත හැකි අග්‍රතර නැහැනෙ වෙන්න මේ නික උඩින් විස්තර කරන්නේ කියන ප්‍රක්ටික මේ ටිකුට්ට හදද්දි බලත් මේ වදාල නෑනේ එවෙහින්ද අපිට ඒවා අයින් කරත හැකි එක ප්‍රශ්නයක් නැහැ ඊළඟ එක මෙන්න මේකත් මතක ඇතිවාට සන්නාය කම්බි යොදලා තියෙද්දි ඒ ලක්ෂවල විභවයන් සමාන වෙනයි කියන්නේ එන්න මේ ලක්ෂය විභවය එන්න මේටිකේ විභවය මෙන්න මේටිකේ විභවයට සමානයි එන්න මේටිකේ විභවය මේටිකේ විභවයට සමානයි ඊට පස්සේ ඒත් එක්කම මෙන්න මේටිකේ විභවය මේටිකේ විභවය මෙන්න මේටිකේ විභවයට සමානයි හරි ඒටික සම්බන්ධ කරා වගේ තමයි එතකොට කොහොමද විටික එන්නේ නිකා හිතල බලන් ත්‍රිමාණව හිතල බල මෙන්න මෙම
කම්බියක් කරන් කම්බියේ පාට පටි 3ක් ගැට ගහන්න බවක් කරලා වෙන්නවා මහිත මතක විදිහට ඊට පස්සේ ඔය තුන ලං කරාම වෙන්න මෙහෙම ඕක සමාන්තරගතව තියෙන දාරිත්‍රක 3ක් විදිහට තමයි එන්නේ ඕක සම්බන්ධ කරාම හරිනේ නිකන් කරලා බලන්න හරි මෙන්න මේ විදිහට තමයි එන්නේ පස්සේ ශ්‍රේණිගත සමාන්තරගත බලලා විසඳන්න තියෙන්නේ විට්ස්ටන් සේතු මූල ධර්මය මතකයිනේ ඒ ප්‍රතිරෝධවලට දැ මේක ධාරිත්‍රකවලටත් වලංගුයි C1 C2 බෙදීම C3 C4ට සමානයිනම් මෙන්න මේ ඇතුළේ විභෝවය ශුන්‍යයක් වෙනවා ඇතුළි ධාරිත්‍රකය හරහා විභෝයක් යන්නේ නැහැ එම නිසා C5 ධාරිත්‍රකය ආරෝපනය නොවේ මොකද මෙතන විභෝය මෙතන විභෝවයට සමානයිනම් සීවල විභෝය ඩීවල විභෝයට සමානයින විභව වෙනසක් නැහැ එතකොට ආරෝපන කලාගෙන යන්නේ නැහැ එතකොට මැදේක ආරෝපනය වෙන්න නෑ එක අයින් කල්ල දාදයකි කිසියන් ධාරිත්‍රක පද්ධතික එකෙක් ධාරිත්‍රකවල ශක්තිීන්ගේ එකතුව සමක ධාරිත්‍රකය ශක්තියට සමාන වේ හරි මෙයා තනියම කරන්න තනියම කර හරි ප්‍රශ්ටික තනියම කරන්න ඉට පස්ස අපි කතා කරන පාර විද්‍යුත් ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය කීපයක් තිබ්බොත් එහෙම එකක් නෙවෙයි කීපයක් තිබ්බොත් එහෙම කොහොමද හදන්න කියල බල මේක විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය F1 F2 F3 කියලා තුනක් තියෙනවානේ C1 C2 C3 කියලා ඒවෑ වෙන වෙනම ධාරිතාවයන් තියෙනවා එහෙම තිබ්බොත් එහෙම අපිට ඕව වෙන වෙනම ධාරිත්‍රක කියලා තමයි සලකන්න වෙන්නේ ඒ කියන්නේ ශ්‍රේණිගතව තියෙන ධාරිත්‍රක තුනක් තියෙනවා කියලා තමයි සලකන්න වෙන්නේ පරිවාරක ද්‍රව්‍ය ස්තර කීපයක් තිබ්බොත් එහෙම මොකද ඒවා ආරෝපණය වෙනවනේ හරි මෙන්න එහෙම ගන්න වෙන්නේ පරිවාරක ද්‍රව්‍ය කීපයක් තිබ්බොත් එහෙම මෙන්න මේ විදිහට තිබ්බොත් එහෙම ඒවා සමාන්තරගත ධාරිත්‍රක තුනක් ලෙස සලකලා තමයි ගන්න වෙන්නේ ඉගෙන ඇත්තට මේ තහඩු අතර දාන විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය ජාති තුනකින් දැම්මුත් එහෙම කොහොමද වෙන්න කියලයි මෙතන තියෙන්නේ හරි ඊට පස්සේ මේක අපිට පුළුවන් ශ්‍රේණිගතව තියෙනවා කියලා ශ්‍රේණිගත ධාරිත්‍රක තුනක් කියලා සලකන්න මේ පරිවාරක ද්‍රව්‍ය කුට්ටි තුන මේක අපිට පුළුවන් සමාන්තරගත තුනක් කියලා සලකන්න මේ කුට්ටි තුන හරිනේ සමාන්තර තහඩු ධාරිත්‍රකයක තහඩු අතර ආකර්ෂණ බලය හරි තහඩු දෙක ආකර්ෂණය වෙන්න බලනවා මොකද ධනරින ආරෝපන තියෙන හින්දා ඇතිවන බලය තම F සමානයි භාගයයි EQ ඒවායිම විස්සර කරන්න ලොකුවට යන්නේ නෑ මේ සූත්‍රය මතක ඇති එතකොට භාගය ශේෂ්‍ර තීවරතාවවට බීයදීම ඩී කියල දාලා CV වෙනුවට C වෙනුවට ඒ බෙදීම DF සයිලන් දාලා මෙන්න මේ හදාගන්න පුළුවන් ඕක තමයි ආකර්ෂණ බලය ඔය සූත්‍රයත් මතක තියාගන්න ටියුට්ටගේ ගණන් හැදවා මතක්වෙයි හරි එතකොට මේ වීඩියෝ එක බලලා ධාරිත්‍රක ගැන ඔයාගේ නෝට් එක සම්පූර්ණ කරගයි හරනේ එතොට මෙතනින් ස්ථිති විද්දුතය පාඩම සම්පූර්ණයෙන් ඉවරයි හරි ගණන්ටික හදලා වාස්වේපස්ටික් කල්ලා වැඩ ටික පුළුවන් කරගන්න එන හරි